ඊයේත් මම කරුණු පැහැදිලි කරා රාජාණ්ඩුව සම්බන්ධව මනස සම්බන්ධව ඊයේ හාමුදුරුවෝ ගැටලුවක් ඇහුවා මේ හිත පිට යන එකද පිට යන සිත ගැනද මම එහෙම පැහැදිලි කරේ කියලා. අපේ සිත සාමාන්‍ය ධර්ම රාජ්‍යයක් තිබුණත් සිත සාමාන්‍යයෙන් පිට යනවා. ඒ වුණාට අධර්ම කාලවල හිත විසිරෙන විදිහට ඒ නොයෙකුත් ක්‍රම සකස් වෙනවා. ඒ කියන්නේ ස්වභාවයෙන් හිත පිට යන ප්‍රමාණයක් තියෙනවා. ධර්ම රාජ්‍යකුණ ස්වභාවයෙන් හිත පිට යන ප්‍රමාණයක් තියෙනවා. නමුත් හිතේ සමාධි ගතිය බලවත්. හිතේ ශක්තිය බලය වැඩි. තමන්ට වමනා විදිහට හිත හසුරවන්න පුළුවන් කෙනෙකුට. ඒක පහසුයි. හිත දමනය කරගන්න පහසුයි. ඒක තමන්ට වමනා විදිහට හසුරවා ගන්න පුළුවන්. නමුත් වර්තමානයේ මේ පාලන ක්‍රමයේ තිබෙන අධර්මය නිසා අපිට අපේ හිත අපට වමනා විදිහට පාලනය කරගන්න අමාරුයි. අපේ මනස මේ රට අල්ලගෙන තියෙන්නේ. රට පුරා අපේ මනසටත් භූමියක් අවශ්‍යයි. මනස වෙනම තියෙන මානසික ලෝකය ඒ මනසේ අභ්‍යන්තර සැකස්ම ඒ මානසික ලෝක වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේ මනසේ කියන අභ්‍යන්තර සකස්මට අමතරව මේක මනසේ ක්‍රියාකාරීත්වයට මේ පාලන ක්‍රමය බලපානවා. අපි මේ මහ පොළවේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ මිනිස්සෙක් විදිහට, මහ පොළොවට ගැලපෙන විදිහට, මහ පොළොවට අපි සම්බන්ධ වෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් අපි හැදිලා තියෙන්නේ. ඉතින් එතකොට මේ මහ පොළොවේ බලය අපි තුලට එනවා. අපේ මනසට එනවා මහ පොළොවේ බලය. ඒතර මහ පොළොව තමයි මේ රටක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. රටක් කියන්නේ පොළොව. මහ පොළොව. මහ පොළොවේ පාලකයා තමයි අපි ජනාධිපති කියලා කියන්නේ. එයා මේ මහ පොළොවේ පාලකයා, රටේ පාලකයා කියන්නේ ඒකයි. එයා මේ රට පාලනය කරන්නේ ප්‍රාදේශ සභා, පළාත් සභා ඒ විදිහට බෙදාගෙන. තමයි රට පාලනය කරන්නේ. එතකොට මේ ප්‍රාදේශ සභා, පළාත් සභා ක්‍රමයට තමයි අපේ මනස ක්‍රියාත්මක වෙන්නේ. මනසේ භූමි තියෙනවා. මනසේ භූමියක් තියෙනවා, මනසේ පරිපාලනයක් තියෙනවා. එතකොට ඒ මනසේ භූමිය තමයි අපේ මේ රට කියලා කියන්නේ. මේ රට අපේ මානසික භූමිය. ඒ මානසික භූමිය තමයි ප්‍රාදේශ සභා, පළාත් සභා විදියට කොටස් කරලා තියෙන්නේ. ඒක අපේ මනස තමයි ඒ විදියට පළාත් සභා විදියට බෙදලා තියෙන අපේ මනස. ඒ කියන්නේ අපේ මනස රට පුරාම පැතිරිලා තියෙන්නේ. ඒක උපතින්ම එහෙමයි. කාලය, දීපය, දේශය, කුලය, මව. පංචමහා විලෝකනයන්, පස්මහා බැලුම් බලලා බෝසත් කෙනෙක් උපදිනවා කියන හැම කෙනෙක්ම ඒ විදියට ඒ ක්‍රමයට තමයි උපදින්නේ. නමුත් ඒක සාමාන්‍ය සත්‍යයක් දන්නේ නැහැ. අසිහියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. බෝසත් කෙනෙක් සිහියෙන්ම දැනගෙන ඒ විදියට ඉපදුනා කියලා තමයි කියන්නේ. එතකොට ඒ විදියට දීපය, දේශය, රට අල්ලගෙන තමයි අපේ උපත හැදෙන්නේ. අංගුලිමාල උපදිනකොට රටේම තියෙන ආයුධ දිලිසුණයි කියනවා. රටේම ආයුධ. එතකොට ඒ රටට විනාශයක් කියලා තමයි එතනදී කලින්ම අනාවැකි කිව්වේ. ඉතින් ඒ විදිහට මේ රට අල්ලගෙන තමයි අපි උපදින්නේ.
අපේ මනස හැදෙන්නේ එහෙමයි. මේ මනසටත් ඒ විදිහට අපේ කයට මහ පොළොව තියෙනවා. මනසටත් මේ පොළොව තියෙනවා. මනසටත් අවශ්‍යයි ඒ පොළොව. ඒක අල්ලගෙන තමයි මනස ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මනස ඒ විදිහට ප්‍රාදේශ සභා පළාත් සභා මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. අපේ මනසේ තියෙන ප්‍රාදේශ සභා වෙනමම. ඊට පළාත් සභා පාර්ලිමේන්තු ඒ මට්ටම් 7 අපේ මනසේ තියෙනවා. එතකොට ඒ ප්‍රාදේශ සභාව අධර්මයි නම් අපේ ප්‍රාදේශ සභාව ඒතර කියන්නේ අපේ බාහිර රටේ ප්‍රාදේශ සභාවල අධර්මයේ තියෙනවා නම් අපේ මනසේ ඒ ඇතුළාන්තයේම තියෙන පරාසයේ අධර්ම බලයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර අපේ හිත එතන පිහිටන්න බෑ. එතන සමාධිමත් වෙන්නේ නැහැ. එතන සහනයක් ලැබෙන්නේ නැහැ. එතකොට තමයි ප්‍රාදේශ සභාවට බණින්නේ අපි. පළාත් සභාවටත් එහෙමයි. හිත පිහිටන්න නැති වෙනකොට ඒකට අපි ගැටෙනවා. ගැටීමක් ඇති වෙනවා. ඒ තමන්ට සහනයක් නැහැ. ඒ නිසා තමයි ද්වේෂයක්, ගැටීමක්, තරහවක් ඇති වෙන්නේ. පළාත් සභා, පාර්ලිමේන්තු, අමාත්‍යාංශ, අමාත්‍ය මණ්ඩල, අගමැති, ජනපති. ඒවා මේ බාහිර තියෙනවා වගේ තමන්ට පෙනුනට තමන්ගේ මනස හැදිලා තියෙන්නේ වගේ. ප්‍රාදේශ සභා පළාත් සභා මට්ටමේ ඒව එකතු වෙලා තමයි තමන්ගේ මනස නිර්මාණය වෙලා තියෙන්නේ. එතන තියෙන සිද්ධ වෙන හැම දෙයක්ම තමන්ගේ මනසට බලපානවා. මනසේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මනසේ ක්‍රියාත්මක වෙන්නේ මොකද අපි හැමෝටම තමයි ඔය ක්‍රමය හදලා තියෙන්නේ. හැමෝගේම එකඟතාවයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒක ස්වභාව ධර්මයේ ක්‍රමයක් ඇත්තට පරිපාලන ක්‍රමය ස්වභාව ධර්මීම ලැබෙන ක්‍රමයක්. දැන් ඒක ගොඩක් පිරිහිලා තියෙන්නේ. ඉතින් අපිට බලපානවා ඒක අපේ හිතේ සමාධිය ආරක්ෂා කරගන්න. අපේ හිතේ සමාධිය ශක්තිමත් වෙන්න නම් ප්‍රාදේශ සභා ධාර්මික වෙන්න ඕනේ. පළාත් සභා, පාර්ලිමේන්තු, අමාත්‍යාංශ, අමාත්‍ය මණ්ඩල, අගමැති, ජනපති ධාර්මික වෙන්නට ඕනේ. එයාලා තමයි අපේ සමාධිය ස්ථීර කරන්නේ. එයාලට පුළුවන් ස්ථීර කරන්න අපේ සමාධිය. ප්‍රබලව ස්ථීර කරන්නට හැකියාවක් පවතිනවා. ඉතින් ඒ නිසා තමයි අපි අපේ සමාධිය වෙනුවෙන් තමයි අපි සටන් කරන්නේ. බලය එන්නේ එහෙමයි. Tamanට මේ බලය එන්නේ ප්‍රාදේශ සභා පළාත් සභා මට්ටමින් තමයි බලය එන්නේ. Taman බලය අරගෙන අදිෂ්ඨාන කරන්නේ දැන් හස්ත මුද්‍රා වලින් කීක ඉරියව් වලින් අදිෂ්ඨාන වෙනවා. ඒව ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාදේශ සභාවල. සියලුම ප්‍රාදේශ සභාවල පළාත් සභාවල පාර්ලිමේන්තු අමාත්‍යාංශ අමාත්‍ය මණ්ඩල අගමැති ජනපති තුල තමයි අදිෂ්ඨානයන් වෙන්නේ. අදිෂ්ඨානයන් කෙරෙන්නේ ඒ වයිදින අධර්මයට ගහනවා. එහෙම ගහන්න අපේ බලය වැඩි වෙනවා. අපේ අදිෂ්ඨාන බලය තව කෙනෙකුට බලය දීමේ හිියාව අපට වර්ධනය වෙනවා. තමන්ගේ හිතේ සමාධි බලය ශක්තිමත් වෙනවා. එතකොට අපි තව පිරිසට මේ බලය ගමන් කරනවා. හැමෝම එකතු වෙලා ඒ විදිහට පළාත් සභා විදිහට අදිෂ්ඨාන කරනකොට එයාගේ අධර්මයට එරෙහිව සටන් කරන්න යටපත් කරන්න ඒ වගේ අධර්මයේ මැඩලන්න අපිට විශාල ශක්තියක් එනවා. අතේ තියෙන මේ බලය ඊට පස්සේ අපිට දේශනා වලින් ඒ ඉදිරිපත් කරන්න ඒ බලය වර්ධනය වෙනවා. එහෙම තමයි මේ රාජාණ්ඩුව කරා ගමන් කරන්නේ, ධර්ම රාජ්‍යය කරා ගමන් කරන්නේ. එහෙම තමයි ඉදිරියේදී නිර්වාණ විපාකය හැදෙන්නේ. නිර්වාණයක් එකපාරම නිර්මාණය වෙන්නේ නැහැ. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්ම රාජ්‍යයක පහළ වෙලා සාල බලයකින් තමයි ඔක්කොම එකපාර පිහිටෙව්වා. ඒක ධම්සප්පවතුන් සූත්‍රයේ තියෙනවනේ. තුන් ලෝකේ පුරාම මහා ආලෝකයක් පැතිරිලා ගිය දෙවියන්ගේ ආනුභාවය යටපත් කළ. ආනුභාවය යටපත් කරගෙන තමයි ගියේ. අපිත් මේ ආනුභාවය තමයි යටපත් කරන්නේ. ප්‍රාදේශ සභාවේ ආනුභාවය යටපත් වෙන්න ඕන අනිවාර්යයෙන්. පළාත් සභාවේ පාර්ලිමේන්තු අමාත්‍යාංශ අමාත්‍ය මණ්ඩල අගමැතිගේ ජනපතිගේ ආනුභාවය යටපත් වෙන්න. ධර්මීය ආනුභාවයට යටපත් වෙන්න. එතකොට තමයි ධර්මයේ විපාක දෙන්නේ.
ඉතින් අන්න ඒ අදිෂ්ඨානය තමයි අපි මේ කරන්නේ. ධර්මීය ආනුභාවයට දේශෙන් අනට සියලුම ප්‍රාදේශ සභා, පළාත් සභා, පාර්ලිමේන්තු, අමාත්‍යාංශ, අමාත්‍ය මණ්ඩල, අගමැති, ජනපති යටත් වෙන්න ඕන. එතකොට තමයි අපි මේ ධර්මයේ විපාක දෙන්න පටන් ගන්න. අපි කොහොමත් යටපත් කරනවා. එයාලා ධර්මයට යට වෙන්න ඕනේ හැමෝම. පංචශීලයට, එතකොට මේ සමාධි භාවනාවලට, විදර්ශනා භාවනාවලට, මේ ධර්මයට හැමෝම යටත් වෙන්න. ඒවත් එක ඒවට එරෙහි වෙන්න බෑ. ඒව යටපත් කරගෙන ඉන්න බෑ. මොකද අපි හැමෝම කැමති ධර්මයට, හැමෝම කැමති පංචශීලයට. ඒකට කාටවත් විරුද්ධ වෙන්න බෑ. ධර්මයකට විරුද්ධ වෙන්න බෑනේ. ධර්මයට හැමෝම එකඟ වෙන්නට ඕන. කරුණාවට, මෛත්‍රියට, නිදහසට, විමුක්තියට ඒවට කාටවත් විරුද්ධ වෙන්න බෑ. එතකොට ඒ විරුද්ධ වෙනවා නම් ඒව අධර්මයේ. ප්‍රාදේශ සභාවල කවුරු හරි මේ සීලයට, සමාධියට, ප්‍රඥාවට විරුද්ධ වෙනවා නම් එයාල සම්පූර්ණ අධර්ම කොටාසට තමයි වැටෙන්නේ. අධර්ම ගණයට ඒව අනිවාර්යෙන් අපි තුරන් කරන්නට ඕන. ඒකට අපි එලින්ම අපාය බලය අරගෙන අපි අදිෂ්ඨාන කරන තැන්පත් කරනවා. ඒ තින අධර්මයට ඒක ස්වභාව ධර්මයේ ක්‍රමය. ඒ විදිහට දේශෙන් මාරක අදිෂ්ඨාන. ඒ විදිහටම අදිෂ්ඨාන කරාම ඒ විදිහට අපිට ඒවා ඉවත් කරන්න පුළුවන්. ඒක බලය ගමන් කරනවා. දැන් මේ Zoom එකෙන් බලය ගමන් කරන්නේ. දැන් පිරිසක් ඉන්නවා කොළඹ ඉන්නවා, අනුරාධපුරේ ඉන්නවා, අම්පාර ප්‍රදේශයේ ඉන්නවා. දැන් මේ බලය ගමන් කරනවානේ. ගමන් කරන අදිෂ්ඨාන බලය ගමන් කරනවා. මේ විදිහේ මේ රට පුරාම මේ බලය ගමන් කර අපේ අදිෂ්ඨාන කරනකොට ප්‍රබල විදිහට වදිනවා. එහෙම අදිෂ්ඨාන කරන්න මේ දේශනාවලින් ඉදිරිපත් මේ දේශනාවල සටන ඉදිරියට අරගෙන යනවා. මම ඒ සටන ඉදිරියට අරගෙන යන බලය පිරිස භාවනා කරන්න අදිෂ්ඨාන කරන්න මට මේ සටන ඉදිරියට අරන් යන්න හැකියාවක් ලැබෙනවා. ඒ ඔක්කොම බාධක අයින් වෙලා එතකොට දැන් භාවනා කරලා අදත් අදිෂ්ඨාන කළා. ඒ සම්පූර්ණ ප්‍රාදේශ සභා, පළාත් සභා භාවනාවක් අපි දැන් මේ කරන්නේ. පුජ්‍යලික භාවනාවක්. මෙතනදී පුජ්‍යලික භාවනාවක් නැහැ. මේ භාවනාව දේශෙන් බලයෙන් ඉන්නේ අපි දැන් කරන්නේ. දේශෙන් භාවනාව කරන්නේ, දේශෙන් බලය අරගෙන අපි රජාත්ම තමයි ඉස්සරලාම අවදි කරගන්නවා කියලා අපි ආරම්භ කළේ. චක්‍රවර්ති රජාත්ම. ඒතකොට චක්‍රවර්ති රජ කෙනෙක් කරන්නේ රට පංචශීලයට හරවනවා. ලෝකේ පංචශීලයට හරවනවා. ධාර්මික රාජ්‍යයක් කරන්නේ. එතකොට ඒ රාජකාරීත්වය තමයි දැන් මේ වෙන්නේ. ඉතින් ඒක අපි මුලින් ඉඳන් තමයි පටන් ගන්නෙ. ප්‍රාදේශ සභා මට්ටමින් තමයි පටන් ගන්න. අපි අධිෂ්ඨාන බලයේ ඉන්නේ හිමයි. අධිෂ්ඨාන කරගෙන ජනපති දක්වාම අපි අධිෂ්ඨාන කරනවා. ඉතින් අපි මේ සටන් කරන්නේ අපේ විමුක්තිය වෙනුවෙන්, අපේ නිර්වාණය වෙනුවෙන්, අපේ මානසික නිදහස වෙනුවෙන්. රටේ ජනාධිපතිට එයාට උවමනා විදිහට පාලනය කරන්න බෑ. අපේ හිතට එකඟව පාලනය වෙන්නට ඕන. ප්‍රාදේශ සභාවේ ඉන්න පිරිසට එයාලට උවමනා විදිහට එහෙම පාලනය කරන්න බෑ. අපේ මනසට ගැළපෙන විදිහට තමයි පාලනය කරන්න ඕන. මොකද ඒක ප්‍රාදේශ සභාව කියන්නේ පුජ්‍යලික තැනක් නෙවෙයි. ප්‍රාදේශ සභාව කියන්නේ ජනතාව තමයි ප්‍රාදේශ සභාව පත් කරන්නේ, සකස් කරන්නේ. පළාත් සභාවත් එහෙමයි. ඡන්දේ. ඒක ප්‍රාදේශ සභාව කියන්නේ පුජ්‍යලික දෙයක් නෙමෙයිනේ. ඒකේ ප්‍රදේශයේම පාලනය කරන තැන තමයි ප්‍රාදේශ සභාව. එතකොට එයාලා පාලනය දැන් එතකොට ඒක අපිට බලපානවා. අපේ මනසට බලපානවා. අපිට එක හිතක අරමුණක එක අරමුණක හිත තියාගන්න බෑ. බණ ටිකක් ඇහුවොත් මතක තියාගන්න බෑ. පළාත් සභාවෙන් ගහනවා. අපි අහපු බණ ටිකට පළාත් සභාවෙන් ගහනවා. ප්‍රාදේශ සභාවෙන්, අමාත්‍යාංශයෙන්, අමාත්‍ය මණ්ඩල වලින්
පාර්ලිමේන්තුවෙන් අගමැති ජනපති අපි අහපු බණ ටිකට ගහනවා. දැන් ওই බණ අහලා සමාජයට ගිය ගමන් ඔක්කොම ඉවරනේ. ප්‍රවෘත්ති බැලුවහම ඔක්කොම ඉවරයි. ඔන්න අරක විකුණනවා, ඔන්න මේක විකුණනවා. ඔන්න මේ පංචා දූෂණ කියනවා. ඔන්න හොරමරකම් අහුවෙන. එතකොට අර ඔක්කොම ඉවරනේ. හිතේ සමාධියත් ඉවරයි. කලකිරීම ඇති වෙනවා. ප්‍රවෘත්ති බලන්න බෑ. රට පරිපාලනය ගැන, දේශපාලනය ගැන කතා කරන්න බෑ. දැන් 225ම එපා කියන්නේ. 225ම එපා. පාර්ලිමේන්තුව එයාලම කියනවා. මිනිස් එයාලත් දන්නවා. පාලකයෝත් දන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්න අය දන්නවා. එයාලම කියනවා දැන් ප්‍රසිද්ධියේ මේ අපිව එපා වෙලා තියෙන දැන් ජනතාව. මේ පාර්ලිමේන්තුවම දැන් එපා වෙලා තියෙන්නේ කියලා එයාලම කියනවා. ඒක දැන් ප්‍රසිද්ධ කාරණයක්. මොකද ඒ නිසා එයාලට ඕන දෙයක් කරගන්න කියලා අපිට නිහඬව ඉන්න බෑ. මොකද ඒක අපේ ආධ්‍යාත්මය. පාර්ලිමේන්තුව කියන්නේ ඒක මේ අපේ රටේ භෞතිකව රට නිර්මාණය කරන හදන තැනක් විතරක් නෙවෙයි. අපේ ආධ්‍යාත්මය හදන තැන. අපේ මනසට තමයි ප්‍රබල විදියට බලපාන්නේ. එයාලා පාලනය කරන්නේ මහ පොළොව. එයාලා පාලනය කරන්නේ අපේ මනස. අපේ හිත තමයි එයාලා පාලනය කරන්නේ. හිත පාලනය කරන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ ධර්මයක පිළිලා ඉන්න බෑ. එයාලා අධර්මවාදීව හැසිරෙනවා නම්. පාර්ලිමේන්තුවේ කිසිම ධර්මයක් නැත්නම්, අධර්මයේ බලවත් නම්, ධර්මයට ඉඩ කඩක් දෙන්නේ නැත්නම්, ඒතකොට මේ අපේ හිතේ තියෙන ධර්මයට තමයි ඒ වගේ ඉඩ කඩ නැති වෙන්නේ. මොකද මේ ප්‍රාදේශ සභාව තියෙන්නේ අපේ මනසේනේ. ප්‍රාදේශ සභාව තියෙන්නේ මනසේ. අපි අහපු බණ ටික කොහොමද මනසේ තැම්පත් වෙන්නේ? ප්‍රාදේශ සභා මට්ටමින්, පළාත් සභා මට්ටමින්, පාර්ලිමේන්තු, අමාත්‍යාංශ, අමාත්‍ය මණ්ඩල, අගමැති ජනපති විදියට තමයි මේ අපි බණ ටිකක් ඇහුවොත් ඒක තැම්පත් වෙන්නේ. මොකද ඒ විදිහට මනස දැන් වෙන් කරලානේ තියෙන්නේ. අපේ මනස තනි මනසක් නෙවෙයි. ඒ මනස අපි එකතු වෙලා මනස කොටස් කරලා බෙදලා දීලා තියෙන පාලකයන්ට මේක පාලනය කරන්න කියලා. මේ රටක් පාලනය කරනවා විදිහට මේ පාලනය කරන්නේ අපේ මනස. අපි අපේ මනස තමයි ඒ විදිහට ඒ අයට පාලකයන්ට බාර දීලා තියෙන්නේ මේක හොඳ විදිහට හදලා අපිට සැනසීමක් ලබා දෙන්න කියලා. අපිට සැනසීමක්, අපිට දියුණුවක් හදලා දෙන්න, අපිට සතුටක් සකස් කරලා දෙන්න, සැපයක් හදලා දෙන්න කියලා අපි අපේ ආධ්‍යාත්මය තමයි ඒයට බාර දීලා තියෙන්නේ. බාර දීලා තියෙන්නේ. එතකොට අපේ මනසනේ මේ දැන් අපි බණ අහනවා නම් ඒ ටික භාවනා කරනවා නම් ඒවා ඔක්කොම තැම්පත් වෙන්නේ මේ භූමිය පදනම් කරගෙන. මේ භූමිය ඕන මෙයා තැම්පත් වෙනවා. මනුස්ස හිතක් තියෙන්නේ. මනුස්ස හිතක් තියෙන්නේ අපිට. මේක මනුස්ස ලෝකය. මනුස්ස ලෝකයෙන් ලැබුණු දෙයක් තමයි රට ජීවත් වෙන්නේ. ජීවත් වෙනවා කියන්නේ මනස පවත්වාගෙන යෑම. මනස පවත්වාගෙන යන්න තමයි රටක් දීලා තියෙන්නේ. මනස පවත්වාගෙන, මනස තැම්පත් කරන්න, හිත තියාගන්න. හිත තියාගන්න තමයි රටක් දීලා තියෙන්නේ. මේ ඉඩම් කෑල්ල විතර අපිට විතර රජයෙන් දීලා තියෙන ඉඩම් කෑල්ලක් Tamanට කියලා. ඒ ඉඩම් කෑල්ල අපේ ජීවිතේ හිත තියාගන්න පුළුවන් ඉඩම් කෑල්ලක. ඔය අක්කර කිහිපයක හිතක් තියාගන්න පුළුවන්ද? එහෙම බෑ. අපේ හිත ගමංග රට පුරාම මේක මගේ රට කියලානේ අපි අල්ලගන්නේ. මගේ ඉඩම වගේම මගේ රට මේක. ඉඩමත් මගේ, රටත් මගේ. රටත් මගේ. මොකද අපි අපේ බලයෙන්නේ, අපේ ඡන්දෙන්නේ පවත්වාගෙන යන්න අපිට අයිතියක් තියෙනවානේ. ඒතර අපි හැමෝම එකතු වෙලා තමයි මේ රට පාලකයන්ට දීලා තියෙන්නේ. ඒක මගේ රට, මගේ ආධ්‍යාත්මය. මේ ලෝකේ මිනිස්සෙක් විදියට අපි ඉපදුනා. උපත හදනකොට
මේ රට ඇතුළට අරගෙන තමයි මේ හිත අපි හදන්නේ. හිත සකස් වෙන්නේ හිතක් කියලා දෙයක් ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි. රටක් නැතුව මනසක් පවතින්නේ නැහැ. ඉඩම් කෑල්ලක විතරක් මනසක් පවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක අපේ මේ తాවකාලික නවාතැන්පොලක් විතරයි. අපේ ඉඩම් කෑල්ල. නමුත් මනස හදලා තියෙන්නේ ප්‍රාදේශ සභාව තමන්ට ප්‍රාදේශ සභාවක් තියෙනවානේ. තමන්ට පළාත් සභාවක් තියෙනවානේ. පළාත් සභාවකට හැමෝම අයිති. පාර්ලිමේන්තුවත් එහෙමයි. අගමැති ජනපති කියන්නේ පුජ්‍යලික චරිත නෙවෙයිනේ. ඒක තමන්ට අයිති චරිත. අගමැති කියන්නේ තමන්ගේ අගමැති. ජනපති කියන්නේ තමන්ගේ ජනපති. රටට ජනපති. රටවැසියට තමයි ජනාධිපති. අධිපතිය. ජනයාට අධිපති. තමන්ට අධිපති. තමන්ට අධිපතියෙක් තමයි ජනාධිපති කියලා කියන්නේ. තමන්ගේ අධිපතිය. එයාට පුළුවන් බලපෑම් කරන්න තමන්ට. තමන්ගේ ආධ්‍යාත්මයට බලපෑම් කරන්න පුළුවන්. තමන්ගේ අධිපතිකම දීලා තියෙන ජනාධිපතිට. මේක හරියට දේවාලයට බාර වුණා වගේ වැඩක්. දේවාලයට දෙවියන්ට බාර වුණා වගේ දෙවියන්ට බාර කරා වගේ තමයි. දෙවියන්ට බාර කරාම මොකද වෙන්නේ? දෙවියා තමන්ට ආවේශ වෙනවා. තමන්ව පාලනය කරනවා. ඇඟට ඇවිල්ලා පංචකාමයන් විඳින්න පුළුවන් දෙවියට. ඒ සඳහා තමයි බාර කරගන්නේ. දේවාල ක්‍රම හදලා තියෙන එකටයි. දේවාල ක්‍රම හදලා තියෙන ඊයේගේ පළවෙනි දිව්‍ය ලෝකේ ඉන්නගේ පංචකාමයෙන් විඳින්න. ඒක ආටනාඩි පිරිතේ වෙසමුණි වෛශ්‍රවණ දෙවියන් එළ බුදුරජාන් වහන්සේට ඔක්කොම කරුණු කියනවානේ. ඒ පන්සිල් රකින්නේ නැහැ. පන්සිලට කැමතිත් නැහැ. ये बुयेन कोपन बंते अक्का අපට විරතායව පානාති පාතා අදින්නා දාන කාමේසු මිච්ඡාචාර. ඉතින් බහුතරයක් ඒ පන්සිල් රකින්නේ. ඒ පංචකාමයන් ඒකේ තියෙන අයන් යක්කෝ ආවිසති අයන් යක්කෝ හේතේති විහෙතේති. ඒ විදිහට මේ ආවේශ වෙනවා. ගච්ඡන්තං වා අනුගච්ඡති. නිසින්නං උපනිසීදති පජ්ජං උපනිපජ්ජති. යනකොට යනවා. ඉඳකොට හැමතැනම මේ සැරිසරන තමන් එක්ක. ඉතින් එයාලා ක්‍රමයක් තමයි බාරහාර වීම. බාර කරගන්න. ආශිර්වාද කරන්න. බාර වෙන්න ඕනේ. දෙච්චර කරුණා ගුණයක් තියෙනවනම්. එහෙම අවශ්‍ය නැහැ. නැවිලා පිහිට වෙන්න පුළුවන්. මොකද මේ බාර කරගන්න. එතකොට එයාලට අයිති. එයාලට අයිති වස්තුවක්. ආවේශ වෙන්න පුළුවන්. බාර වුණා. අපිත් බාර දීලා අපි දැන් බාර කරලා තියෙන්නේ. මේ රට බාර කරලා තියෙන්නේ. බාර දීලා තියෙන්නේ පාලකයන්ට. රටම බාර දීලා තියෙන්නේ. රටම බාර වෙලා තියෙන්නේ. දේවාලයට වගේ පාර්ලිමේන්තුවට බාර වෙලා තියෙන්නේ. බාර කරලා තියෙන ඉඩ කඩන් ඔක්කොම බාර කරලා තියෙන්නේ. දේවාලය ලොකු දේවාලයක් හදාගත්තා වගේ තමයි දැන් පාර්ලිමේන්තුව. සාමාන්‍ය වෙ තියෙන දේවාල නම් ඔය අවට ප්‍රදේශයට ගමට විතරනේ. පාර්ලිමේන්තුව රටේම දේවාලේ. රටේම දේවාල විදිය තමයි ඔය පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ. ඒ ඇයට පුළුවන් ඇඟට එන්න. අපිව පාලනය කරන්න පුළුවන්. මොකද අපි විවෘත කරලා තියෙන්නේ. විවෘත කරලා තියෙන්නේ. දැන් මම කලිනුත් මේක පැහැදිලි කරා. මම කියන ගෙවල් වල ඔය මුට්ටි එල්ලන්න එපා කියලා. ඒවෙන් දෝෂ එනවා කියද එක ගෙදරකට බණකට ඒ දානකට වැඩිය ගෘහමූලිකයම තමයි ආරාධනා කරලා පාහිම සෝදලා ඇතුළට වඩම් වල දානය පිළිගන්නවල එයාම තමයි පිළිගන්නේ. ඒ කරලා වාඩි වුණා බණ අහන්න. එතකොට යාලා ගෙදර මුට්ටිය ගලවලා මට ගෙනල්ලා දුන්නා. දැන් මම කියනවානේ මේක එපා හොඳ නෑ කියලා. එහෙම හොඳ නෑ කියලා කියනනේ කොප්පු කරලා පෙන්නන්න කියලා. මුට්ටිය ගලවලා ගෙනල්ලා. ඒකේ තියෙන එක ඔය නාරේනු ඒක ඊතන ගොඩක් එක මම ඔය පැකට් කඩලා කලවම් කරලා මුට්ටියට දාලා කඩදාසි කොලයක් තිබ්බා. කඩදාසි කොලෙන් ඔය ඉසයි අත් දෙක කඳ එහෙම හදලා
මුට්ටියට දාලා පැත්තකින් තිබ්බා. විනාඩියක් දෙකක් යන්න ඇති. අර එකපාරම නැගිට්ටා. නැගිටලාගෙන අනිවාර්ය විනාඩි 5යි තියෙන ගෙදරින් යන්න ඕනේ දැන්. බණ අහන්න වාඩි වෙන කෙනා විනාඩි 5න් යන්න ඕනේ දැන්. එයා පොලිසියට කෝල් කරන්න හදනවා. ඔක්කොටම තර්ජනය කරනවා. ගහන්න හදනවා. ඊට පස්සේ මම ටිකක් වෙලා ඉඳලා මේ බලය අරගෙන ඔහොම පෙන්නුවා මේ තන ගහන්න කියලා. ඊට පස්සේ වැන්දා. ඊට පස්සේ යාට මොකද වුනේ කියලා හිතා ගන්න බෑ. දැන් හරි එයාට දැන් දුකයි. මොකද මටත් තර්ජනය කරා අනිත් අයටත් බැන්න. දැන් එයාට උනේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. ඊට පස්සේ මම අර මුට්ටියෙන් කඩදාසි පොලේ අරන් පෙන්නුනේ ඔයාව පාලනය කරේ මේ මුට්ටියේ. මොකද මුට්ටිය ගේ උඩ එල්ලගෙන ඒකෙන් සෞභාග්‍ය බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. ඒ මුට්ටිය එල්ලන්නේ නිකන් නෙමෙයිනේ. ඒකෙන් සැනසීමක් බලාපොරොත්තු වෙන්නේ මුට්ටියක් එල්ලන්නේ. මුට්ටියක් කියලා ඒකෙන් ආශිර්වාදයක් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒකට ජීවිතය දීලා තියෙන්නේ. ඒකට හිතක් දීලා තියෙන්නේ. ඒකට කවුරු අදිෂ්ඨාන කරොත් එහෙමම ඇතුළට වැටෙනවා හිත ඇතුළට. මොකද ඒකට ඔක්කොම දොරටු විවෘත කරලානේ තියෙන්නේ. මානසික දොරටු, ආධ්‍යාත්මික දොරටු ඔක්කොම විවෘත කරලා තමයි මුට්ටියක් එතන එල්ලන්නේ. ඒකෙන් ඔක්කොම ආශිර්වාද බලය ඇතුළට වැටෙන්න කියලා. ඒ අදිෂ්ඨානෙ නෙල්ලන්නේ. ඉතින් ඒකට එක එක්කෙනා වෙන වෙන මොන හරි දැම්මොත් ඒත් ඔක්කොම ඇතුළට වැටෙනවා. ඉතින් බලවත් අමනුෂ්‍යයන්ට යක්ෂයන්ට පුළුවන් ඕකට අදිෂ්ඨාන කරන්න. ඒ වයින් ඇවිලෙනවා. එයාලගේ ක්‍රම තමයි ඒවා. දේවාලවල ක්‍රම, දෙවියන්ගේ ක්‍රම, ආවේශ වෙන්න ක්‍රම හදපු ඒවා. නැත්නම් අරයා ඒ කෙනා අමනුෂ්‍යයා වගේ තමයි ඒ වෙලාවේ. ඉතින් ඒකත් හරියට අර පාර්ලිමේන්තුවක් දාගත්තා වගේ තමයි. අපිත් ආශිර්වාද බලාපොරොත්තු වෙමින් තමයි අපේ ඡන්දයෙන් අර මුට්ටියක් එල්ලගත්තා වගේ තමයි පාර්ලිමේන්තුවක් අපි හදාගෙන තියෙන්නේ. පාර්ලිමේන්තුවක් හදාගෙන තියෙන, ජනාධිපති කෙනෙක් හදාගෙන තියෙන, පාර්ලිමේන්තුවක් හදාගෙන තියෙන්නේ අපි ඔක්කොම දොරටු, ආධ්‍යාත්මික දොරටු විවෘත කරලා තියෙන පාර්ලිමේන්තුවට. මොකද ඒක අපේ පාර්ලිමේන්තුව. අපිට හදාගත්ත පාර්ලිමේන්තුවක්. එතකොට අපේ දැන් හඳුනුම්පත එහෙම කොහෙන්ද එන්නේ? ඉතින් ඒ හරහා තමයි එන්නේ. පාර්ලිමේන්තුව හරහා. හැම දෙයක් මෙහෙම. ඉඩමේ ඔක්කොම හැම දෙයක් මෙහෙම. ඉතින් අපේ ජීවිත විවෘත කරලා තියෙන්නේ. අපි ආධ්‍යාත්මික විවෘත කරලා තියෙන්නේ. ඒකෙන් ආශිර්වාද බල තමන්ගේ දෙයක් හැටියට. ඒක තමන්ගේ දෙයක් හැටියට අපි අල්ලගෙන තියෙන අපේ ඇහැ වගේ තමයි. අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස වගේ තමයි අපි අරකට අල්ලගෙන තියෙන තමන්ගේම අංගයක් හැටියට. තමන්ගේම මගේ අල්ලගත්තාම මේක ඇතුළට එනවා. ඒ පාර්ලිමේන්තුව ඒ විදිහට අපේ ඇතුළට සියලුම බලපෑම් එනවා. ඒ අයගේ බලපෑම් එනවා. අර දේවාලයක් දාගත්තා වගේ තමයි. ඒ අය කරන කියන දේ එයාලට ඇතුළට ඇවිල්ලා අපිට බලපෑම් කරන්න අපේ ආධ්‍යාත්මයට වෙනසක් කරන්න පුළුවන්. මම කියන්නේ ඒකට දිවි ලෝකින් නම් එන්න අවශ්‍ය නැහැ. දෙවියන්ට විතරක් නෙමෙයි ආවේශ වෙන්න පුළුවන්. මනුස්සයන්ටත් ඒ වගේ ආවේශ වෙන්න පුළුවන් ප්‍රබල ප්‍රතිපත්ති හරහා. ප්‍රබල ක්‍රම හරහා අපේ ඇතුළාන්තේ පාලනය කරන්න පුළුවන්. අපි යාලට ඉඩ දුන්නොත්. ඒ අයට අපි යම් ක්‍රමයක් හදලා එකඟතාවයක් දුන්නොත් ඒ අයට අපේ පාලනයන් අපේ ජීවිතයේ පාලනය ඒ අය අතර දුන්නොත් එයාලට පුළුවන් බලපෑම් කරන්න. බලපෑම් කරන්න පුළුවන්. දැන් යంత్ర මන්ත්‍ර තියෙනවා. ආණවින පොඩි වින කියලා දේවල් තියෙනවා. ඒ වයින්ොත් පුළුවන් මිනිස්යන් යම්සි විනාශයක් කරන්න. මෛත්‍රියෙන් ආශිර්වාදයක් වගේ අධර්මයෙන් විනාශයකට පත් කරන්න පුළුවන්. දැන් ඕනම කෙනෙක් ආයුධයෙන් ගැහුවොත් තුවාල වෙනවනේ. ගැහුවොත් තුවාල වෙනවා. ඉතින් ඒ විදිහට මේ පෘථග්ජන භූමියේ ඉන්න කෙනාට බලපෑමක් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව කියන්නේ ඒ විදිහට
අපි හැමෝගෙම දේවාලය. ඒක ලේසි එහෙම තේරුම් ගත්තහම ඒක දේවාලයක් වගේ තමයි. ආශිර්වාදය හදාගන්න ලබා ගන්න අපි හදාගත්ත තැන. ඉතින් අපි ඒකට බාර වෙලා තියෙන්නේ. බාර වෙලා නීති රීති හරහා අපි පාර්ලිමේන්තුවට බාර වෙලා තියෙන්නේ. එයාලා තමයි අපි පාලනය කරන්නේ. අපේ මනස පාලනය අපිට අපේ ඇතුළාන්තයට ඇවිල්ලා තියෙන්නේ. අරක්ගෙන තියෙන්නේ. අමාත්‍ය මණ්ඩලය. ඉතින් දෙවියෝ අරක් ගත්තා වගේ වුණොත් හොඳයි. නැත්තම් අමනුෂ්‍ය අරක් ගත්තා වගේ වුණොත් අපිටම කියලා ජීවිතයක් නැති වෙනවා. අපිට මේ සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්න බෑ. ඒවා බිඳෙනවා, විනාශ වෙනවා. ඒවට විරුද්ධව තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් අමනුෂ්‍ය ආවේශයක් වුණොත් ගෙදර බුදුන් වඳින්න බෑ. නිදිමත ගතිය එනවා. කම්මැලි හිතෙනවා. බණ භාවනා කරන්න අමාරුයි. ගෙදර බුදු පහනක් පත්තු කරන්න හිතෙන්නේ. අමනුෂ්‍ය බලවේගය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ තමයි. මොකද ඒ ධර්මයට විරුද්ධ බලවේගයක් තමන්ගේ ඇතුළාන්තයට ආවා. ඒතකොට මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය ධර්මයක් නෑනේ එහෙම. පන්සිල් රකින්නේ නෑ. ධර්මයට බහුතරයක් කැමතිත් නෑ. වංචා දූෂණ වලින් පිරීලා තියෙන්නේ. මරා ගන්න. ওই ගතිය තමයි අපේ ඇතුළත ක්‍රියාත්මක වෙන්නේ. ඇතුළත ක්‍රියාත්මක වෙන්නේ අපිට බණ භාවනා කරන්න බැරි වෙනවා. ඉතින් දැන් දේවාලයක නම් දෙවියෝ එක්කෙනයි දෙන්නයි ඉන්නේ. පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නේ. ඒකේ බලය ඊටාම ප්‍රබලයි. ඒ බලය ඊටාම ප්‍රමුඛද. එයාලා ගාවත් තව ඉන්න අමනුෂ්‍ය කොට්ටාස. දැන් දේවාලේ නම් ඉන්නේ එක අමනුෂ්‍ය කොට්ටාසයයි. පාර්ලිමේන්තුව ගත්තාම එතන ඒ අමනුෂ්‍ය විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒ අමනුෂ්‍යයන්ට තව අමනුෂ්‍යයෝ ඉන්නවා. මොකද එයාලා දේවාල ගානේ ගිහිල්ලා යంత్ర මන්ත්‍ර වලින් ඔක්කොම කරගන්නේ. ඒ ප්‍රශ්නේ තමයි ඊටාම ප්‍රබල. එතන අනිවාර්ය නිර්වෘල් වෙන්න ඒ වෙනුවෙන් අපි සටන් කරන්නට ඕන අපේ ආධ්‍යාත්මයේ වෙනුවෙන්. අපේ හිත හදාගන්න. ඒක මේ කය පවත්වාගෙන යාම සඳහාම තියෙන ආයතනයක් නෙමෙයි. ඒක බලපාන ප්‍රබල විදිහට අපේ ආධ්‍යාත්මයට. තමන් ඡන්දේ පාවිච්චි නොකර පැත්තකටලා හිටියයි කියලා තමන්ට ඒක බලපෑම නැති වෙන්නේ නැහැ. මම ඕක දේශපාලනය කරන්නේ මට ඕක අදාළ නැහැ. ඕක මනසින් ඉතින් අයින් කරලා තියෙන. අපි හම්බ කරොත් අපි කනවා. එහෙම කියලා තනියම තමයි රැකියාවක් කරලා හරි හම්බ කරගෙන එහෙම ජීවත් වෙනවා කිව්වට එහෙම කෙනෙකුට නිදහස් වෙන්න බෑ. මොකද මේ මනුස්ස ජීවිතය මිනිස්සයා හදලා තින්නේ ඔය පාලන ක්‍රමයට අනුව. ඒ පාලන ක්‍රමයට අනුව තමයි මේ රටේ ඉන්නවා නම් අනිවාර්ය තමන්ට ප්‍රාදේශීය සභාවක් නැති තැනක ඉන්න බෑනේ. ප්‍රාදේශීය සභාවක් නැත්තේ කොතනද? මේ රටේ කොහේ හරි ප්‍රාදේශීය සභාවක් නැත්නම් එතන ඉන්නේ කොහොඳයි. හැබැයි පළාත් සභාවට අයිති වෙන්නත් බෑ තමන් ඉන්න තැන. තමන් ඉන්න තැන ප්‍රාදේශීය සභාවකට පළාත් සභාවකට අයිති නොවන තැනක ඉන්නවා නම් ඔය බලපෑමෙන් නිදහස් වෙන්න පුළුවන්. එහෙම තැනක් නෑ. මේ රටේ එහෙම තැනක් ප්‍රාදේශීය සභාවක් පළාත් සභාවක් නැති තැනක් නෑනේ. පාලනය නොකරන තැනක් නෑනේ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව පාලනය නොකරන තැනක ඉන්නවා නම් හරි. එහෙම තැනක් නෑ. එන හැම තැනෙම කොතනක හිටියත් තමන් මනසින් ප්‍රතික්ෂේප කරාට තමන් ඒකට එකඟ නොවුනට ඇතුළාන්තයේ පාලනය වෙනවා එයාලට අනුව. මොකද ප්‍රාදේශීය සභාව උඩ තමයි අපි ඉන්නේ ජීවත් වෙන්නේ. අපි කකුල් දෙක තියලා තියෙන්නේ. කකුල් දෙක තියලා තියෙන්නේ ප්‍රාදේශීය සභාව උඩ. පළාත් සභාව උඩ. ඒක උඩ තමයි ජීවත් වෙන්නේ. ඒතර මොනතරම් බලපෑමක් එනවද? සාල බලපෑමක් එනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි මේ සටන කරන දේශෙන් සටන කරන්නේ. ඒ ප්‍රාදේශීය සභාවෙන් අපිට අපේ මනසට එන අධර්මය අපි නැති කරගන්නට ඕන.
මොකද එන එක වළක්ව ගන්නට ඕන. Taman තුරට එන එක වළක්ව ගන්නට ඕන. පළස් ස්වභාවයෙන් ඒ වයින් ප්‍රබල අධර්මයක් කියන. නැත්තම් මිනිස්සයා කියන්නේ මේ හිත මේ තරම් විසිරෙන්න අවශ්‍ය නැහැ මිනිස්සයාගේ. මිනිස්සයාගේ හිතේ ලොකු සමාධි බලයක් තියෙනවා. ශක්තිමත් මේ මිනිස්සයා. මිනිස්සයා කියන්නේ තිරිසන් සත්වයෙක් වගේ නෙමෙයිනේ. තිරිසන් සත්වයෙක් වගේ නෙමෙයි. මිනිස්සයා ඊට වඩා මානසික ශක්තිය තියෙන බලවත් කෙනෙක්. බලවත් කෙනෙක් තමයි මිනිස්සයා කියලා කියන්නේ. ඉතින් නමුත් සාමාන්‍ය සත්වයෙකුගේ වගේ තමයි අපේ මනස විසිරෙන්නේ. මොනතරම් මේ මනස විසිරෙනවා. ඉතින් ඒ නිසා අපේ මනස අපේ සමාධිය මේ ලෝකෙට අයිති දෙයක්. දැන් පළවෙනි ධ්‍යානයේට අපේ කරන කර්මයට වෙනම ලෝක තියෙනවා. කර්මයට අනුව තමයි ලෝක නිර්මාණය වෙන්නේ. දිවි ලෝක ගත්තම දිවි ලෝක 6ක් තියෙනවා. කර්ම ශක්තිය අනුව බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. පළවෙනි ධ්‍යානයට වෙනම ලෝක, දෙවෙනි ධ්‍යානයට මානසික ලෝක. කර්මයට අදාළ ලෝක. මනුස්ස ලෝකයේත් ඒ වගේ තමයි. කර්මයට තමයි කර්ම ශක්තියට අනුව තමයි මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ කර්ම ශක්තිය කෙලින්ම මනස හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ලෝකයේ මනස හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රාදේශ සභා පල්ලාස් සභා අපේ මනස හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමන් හිතින් ප්‍රතික්ෂේප කරාට බෑ. අනිවාර්යෙන් ඒකේ තියෙන අධර්මයේ තමන්ගේ මනසේ විනාශ කරනවා. එතන ධාර්මිකයි නම් සියලු ප්‍රාදේශ සභා පළාත් සභා පාර්ලිමේන්තු අමාත්‍යාංශ අමාත්‍ය මණ්ඩල අගමැති ජනපති ධාර්මිකයි නම් ධර්මයට අනුව ජීවත් වෙන බණ භාවනා කරනවා නම් තමන්ගේ හිත තමන් බණක් ඇහුවා නම් ඒක නිතර මනසේ රැඳෙනවා. ඒක ශනිකව ඒක විනාශ වෙලා යන්නේ නෑ. අහපු බණ ටික භාවනාවක් කරා නම් අද භාවනාවක් කරා නම් හෙට වෙනකොට තව එක දියුණු වෙනවා බලවත් වෙනවා. බොහොම පහසුවෙන් තමන්ට ප්‍රබල සමාධි හදාගන්න පුළුවන්. මොකද ඒක විනාශ කරන බලවේග නැති නිසා. ප්‍රබල සමාධියෙන් වලට පත් සාමානුස්සයෙකුට ඉතා ප්‍රබල සමාධි වලට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ සමාධි සකස් වෙන්න නම් මේ ගැටලුවෙන් අපි ඉස්සරලාම නිදහස් වෙන්නට ඕන. ඒක තමයි දේශයෙන් බලය ලබා ගන්න, දේශයෙන් වන්දනාව කරන්න. ඒ විදිහට තමයි වන්දනාවම සකස් වෙලා තියෙන්නේ. ඒ වගේ බල බින්දෙන විදිහට. ඉතින් මේ සම්පූර්ණ පාලන ක්‍රමය දේශයෙන් බලයෙන් අල්ලලා තියෙන්නේ. ජනාධිපති බලයත් අල්ලලා තියෙන්නේ. එතකොට ඒ දක්වා මේ දේශයෙන් බලය ගමන් කරනවා. ඉතින් ඒ සමාධිය හදාගන්න ස්ථීර කරගන්න අපි මේ සරණ කරන්න අවශ්‍යයි. දේශයෙන් වන්දනාව, දේශයෙන් පූජාවන්, ඒ භාවනාවන් තුළින් අපිට අපේ මේ අධර්මයට විරුද්ධව අපි සටහන් කරලා අපේ සමාධිය අපට දියුණු කරගන්න පුළුවන් වෙනවා. ඒකට තමයි මේ භාවනාව කරන්න. ඉතින් අපේ බලය එනකොට ඒ අදිෂ්ඨාන වෙන්නේ පළාත් සභාවලට තමයි අදිෂ්ඨාන වෙන්නේ. ප්‍රාදේශ සභා පළාත් සභා විදිහට ඒ අයට අදිෂ්ඨාන වෙනවා. ඒතකොට ඒ ශක්තිය අරගෙන තමයි දැන් අපි මේ සමාජයට ඉදිරිපත් කරනවා. මේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන රාජානු ක්‍රමය. මොකද මේක අපේ ආධ්‍යාත්මය වෙනුවෙන් තමයි අපි කරන්නේ. ආධ්‍යාත්මික පාලන ක්‍රමයක්. මොකද අපේ ආධ්‍යාත්මය විනාශ කරන්න වෙනත් කාටවත් දෙන්න බෑ. පාලකයන්ට පාලන බලය දීලා තියෙන්නේ අපේ හිත ප්‍රීතිමත් කරන්න මිසක් විනාශ කරන්න නෙමෙයි. විනාශ
කරන්න නෙමෙයි. අපේ ජීවිතේ නිකරුණේ මේ වෙලා නිකම්ම මැරිලා යන්න දෙන්න බෑ. අපි මේ ලබාගත්ත මේ උතුම් මනුස්ස ජීවිතේ උපරිම මට්ටමට ගන්න. ධර්මයක් තියෙනවා. අපට ඌමනාවක් තියෙන අපි උපරිම මට්ටමින් දියුණු කරගන්න ඕනේ. මේ තියෙන මට 100,000 ගුණයකින් තව අපි වර්ධනය කරගන්නට අවශ්‍යයි. වර්ධනය කරගන්න ඕනේ. ඉතින් අපේ බලය අපි පතුරවන්න. සමාධියේ බලය කොහොමද පතුරවන්නේ? සමාධියක් හදාගෙන දැන් කසින මණ්ඩලය කොහොමද පතුරවන්නේ? ඉස්සරලාම තමන්ගේ ඒ ඉන්න අවට ප්‍රදේශයේ කියන්නේ තමන්ගේ ඉන්න අපි ඉඩම භූමිය තරම් පතුරවන. ඊට පස්සේ ගමට අදිෂ්ඨාන කළ ගම පුරා පතුරවනවා සමාධි ආලෝකය, කසින ආලෝකය. ඊට පස්සේ ඒ පලාත තරම්, රට තරම් එහෙම තමයි ඒ මනස වර්ධනය කරන්නේ. ඒ සාමාන්‍ය සමාධිය. එතකොට අපි මේ විපාකයේ තමයි මේ විදිහට පතුරවන්නේ. අපට ඕන විපාකේ මේ ජීවිතයේ තුලම භාවනාවට විපාකය හදාගන්න. අය දිව්‍ය ලෝකේවත් බ්‍රහ්ම ලෝකේවත් ගිහිල්ලා නෙවෙයි. මේ ජීවිතයේ තුල මේ ධර්මයේ විපාකය අපට අවශ්‍යයි. අපට පුළුවන් මේ මහ පොළොවේම විපාකය හදාගන්න. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක අපිට පුළුවන් මේ මහ පොළොවේම මේ බලය නිර්මාණය කරගන්න. බලය නිර්මාණය කරගෙන අපිට පුළුවන් විපාකය හදාගන්න. ඒකට තමයි අපි දිව්‍යමය පරිපාලන ක්‍රමයක්, බ්‍රහ්මමය පරිපාලන ක්‍රමයක් අපි අදිෂ්ඨාන කරන්නේ ඒ විපාක මේ ජීවිතය තුලම ලබා ගන්න. ඒ කර්මයට ඒ විපාක අපට ලබා ගන්න පුළුවන්. ඒතර කර්ම පරිපාලනයක් තමයි මේ දේශපාලන ක්‍රමය කියලා කියන්නේ. එයාලා කර්මයේ තමයි පාලනය කරන්නේ. කර්ම පරිපාලන ක්‍රමයක්. ප්‍රාදේශ සභාව, පළාත් සභාවෙන් කරන්නේ එයාලා කර්මයේ සකස් වුණු පාලන ක්‍රමයක්. කර්මයේ තමයි පාලනය කරන්නේ. කර්මයේ පාලනය කරන්නේ. ඉතින් ඒ විදිහට ඒ තුලින්ම තමයි අපි අපේ කර්මයට විපාකය හදා ගන්න ඕනේ. ප්‍රාදේශ සභාව ඒ ප්‍රාදේශ සභා මට්ටමින් කර්මයේ කියන්නේ අකුසල කර්ම නැත්නම් කුසල කර්මයට අනුව ඒ පාලන ක්‍රමයන් ක්‍රියාත්මක වෙනවා නම් ප්‍රාදේශ සභා මට්ටමින් ඒ කුසල කර්මයට විපාක දෙන්න පුළුවන්. කර්ම පරිපාලන ක්‍රමයක්, කර්මයේ විපාක හදන පාලන ක්‍රමයක් තමයි දේශපාලනය කියලා කියන්නේ. කර්මයේ වගේම කර්මයට විපාක හදන්න. එයාලනේ අපට විපාක හදලා දෙන්නේ. ඒ කියන්නේ ඔන්න අපට එයාලා අපට ගෙවල් දොරවල් හදලා දෙනවා. අන්න විපාක. එයාලා අපට ආහාර පාන දෙනවා. විපාක. බඩු මිල අඩු කරනවා. විපාක. එතකොට එයාලා අපට රැකියාවක් ලබා දෙනවා. විපාක. මෙයාලා තමයි විපාක දෙන්නේ. ප්‍රාදේශ සභාවෙන් විපාක දෙනවා. පළාත් සභාවෙන් විපාක දෙනවා. පාර්ලිමේන්තුවෙන් විපාක දෙනවා. අමාත්‍යාංශවල අපට රැකී ආරක්ෂා දෙනවා. එයාලා තමයි අපට ඔක්කොම විපාක හදලා දෙන්නේ. මිනිස්සුන්ට අවශ්‍ය කරන විපාක ටික. මිනිස්සුන්ට අවශ්‍ය කරන විපාක ටික මෙයාලා මේ පාලන ක්‍රමයේ තමයි හදන්නේ. ඉතින් බඩු මිල විතරක් අඩු කරගෙන බෑ. අපේ මානසික ආධ්‍යාත්මීය විපාකයක් මෙයාලම තමයි නිර්මාණය කරන්නේ. මෙතනින්ම තමයි හදා ගන්න ඕන. ඒකට භූමිය අවශ්‍යයි. විපාකයක් හදන භූමියක් ඕන. ඒකයි දිවි ලෝකයක් තියෙන්නේ. දිවිමේ තලයක්, බ්‍රහ්මමේ තල. අපි පිනක් කරොත් දානයක් දුන්නොත් ඒකට අවශ්‍යයිනේ කුසල පරිපාලනයක් සහිත භූමියක් අවශ්‍යයි. ඒක තමයි දිවි ලෝකය කියන්නේ. දිවි ලෝකයට ගියාම තමයි ඒක විපාකය ගන්න පුළුවන්. ඒකට පොළොවක් ඕනේ. භූමියක් අවශ්‍යයි. එතකොට අපි කුසලයක් කරොත් ඒකට විපාකේ හදාගන්න භූමියක් අවශ්‍යයි. ඒක තමයි ප්‍රාදේශ සභා භූමිය. අපි භූමිය වෙන් කරලා තියෙන්නේ ප්‍රාදේශ සභා විදියට, පළාත් සභා විදියට මහ පොළොව භූමිය වෙන් කරලා තියෙන්නේ.
එතකොට මේ අපේ ආධ්‍යාත්මයට විපාක හදාගන්නකොටත් ඒක ප්‍රාදේශ සභාවට යනවා. පළාත් සභා මට්ටමට යනවා. මොකද ඒක දැන් ඒ විදිහට එයාලා අරක්ගෙන තියෙන. එයාලා අයිති කරගෙන තියෙන. ප්‍රාදේශ සභා විදිහට අපේ මහ පොළව අයිති කරගෙන තියෙන. පළාත් සභා ක්‍රමයට අපේ මහ පොළව අපේ විපාක හදාගන්න මහ පොළව එයාලා අයිති කරගෙන තියෙන. ඒතොර එතනින් තමයි අපි විපාකේ හදාගන්න ඕන. අපේ මනසටත් විපාකේ හදාගන්න ඕනේ එතනින්. අපේ සමාධියටත් විපාකේ එතනින් හැදෙනවා. විපාක හදා බ්‍රහ්ම ලෝකයේ නැමැති බ්‍රහ්ම තලයටම යන්න අවශ්‍ය නැහැ. ඒ ස්ථීර සමාධිය, සමාධි බලය, ධ්‍යාන ස්ථීර බලය මේ භූමියම හදාගන්න පුළුවන්. ප්‍රාදේශ සභාවෙන් හදාගන්න පුළුවන්. පළාත් සභාවෙන් හදාගන්න පුළුවන්. අපේ හිත ඒ විදිහට හදාගන්න පුළුවන්. දෙවියාගේ සමාධිය, එයාගේ චිත්ත බලය බිඳෙන්නේ නැහැ. මරණකම් මේ සමාධිය තියෙනවා. බ්‍රහ්මයාගෙත් එහෙමයි, ස්ථිරයි. සමාධිය ස්ථිරයි. පළවෙනි ධ්‍යාන ස්ථිරයි. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන ස්ථිරයි, විනාශ වෙන්නේ නැහැ. ඒ භූමියෙන් ඒව ස්ථිර කරලා තියෙන්නේ. භූමියෙන් අල්ලගෙන තියෙන්නේ. ඒ වගේ ප්‍රාදේශ සභාවෙන් අපි බණක් ඇහුවා නම් ඒ අවබෝධයේ භාවනාවක් කරා නම් ඒ චිත්ත සමාධිය ප්‍රාදේශ සභාවට පුළුවන් ස්ථිර කරන්න. ස්ථිර කරන්න පුළුවන්. පළාත් සභාවට ස්ථිර කරන්න හැකියාවක් තියෙනවා. මොකද එක් විපාක දෙන බලයක් ඒවට තියෙනවා. මේ රටේ මිනිස්යාට විපාක හදන බලතල ඒ ප්‍රාදේශ සභා පළාත් සභා ක්‍රමයට ගිහිල්ලා තියෙනවා. නමුත් එයාලා කුසලයට නෙමෙයි විපාක හදන්නේ, අකුසලයට. ප්‍රාදේශ සභා අකුසල බලය අරගෙන තියෙනවා. එයාලා අකුසලයට තමයි විපාක හදලා දෙන්නේ. ඉතින් අරක්කු බාර ඒවා හදනු, මස් මාංශ සත්ත්ව ඝාතනය සිද්ධ කරනවා. හොර මරකම් සිද්ධ කරනවා. යට උදව් කරනවා. ඊට රැකී ආරක්ෂා දෙනවා. තමන්ගේ දේශපාලන මිනි මරනවා නම් වංචා දූෂණ කරනවා. ඊට රැකී ආරක්ෂා හම්බෙලා දෙනවා. අන්න ඒ ප්‍රාදේශ සභා, පළාත් සභා, පාර්ලිමේන්තු අධර්මයට විපාක හදලා දෙනවා. එයාලට විපාක හදලා දෙන්න පුළුවන්. කුසලයට විපාක හදලා දෙන්න පුළුවන්. නමුත් දැන් ඒක නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. අධර්මයට තමයි විපාක හදන්නේ. අපේ හිතේ අධර්මයේ තමයි එයාලා බලවත් කරන්නේ. අධර්මයට හොඳට විපාක හැදෙනවා. ඒ කියන්නේ තරහ රණ්ඩු සරුව වෙන්න ඕන නම්, ගහ මරා ගන්න ඕන නම් හොඳට ශක්තිය ගන්න පුළුවන්. ඒක සාර්ථක කරගන්න පුළුවන්. මිනිස්සුත් එක්ක අමනාප වෙන්න, තරහ වෙන්න, ඒ විදිහට පන්සල් කඩන්න, ඒවට විරුද්ධ වෙන්න, ආමුදුරු හිරේ දාන්න, ඒ විදිහට ඒ පැත්තට තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ බලය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේක අනිත් පැත්ත හරවන්න ඕන. හරවලා ධර්මයට විපාක දෙන විදිහට මේක පරිවර්තනය කරන්න ඕන. ආයි දිවි ලෝක, බ්‍රහ්ම ලෝක වෙනසක් වල යන්න ඕනේ. දානයක් දුන්නා නම්, සීලය සමාදන් වුණා නම් මේ ජීවිතේ විපාක හදා ගන්න ඕන. ඒ හැකියාව තියෙන ප්‍රාදේශ සභාවට, පළාත් සභාවට. ඒ හැකියාව, විපාක දීමේ හැකියාව තියෙන එක පරිවර්තනය කරලා ගන්න ඕන. ඉතින් මේ ක්‍රමය අපි හදන්න ඕනේ. ඒකේ ඉන්න අයට තේරෙන්නේ නැහැ. ඒකට හැකියාවක් නැහැ. අපේ අධිෂ්ඨාන දේශෙන් බලයට හැකියාව තියෙනවා. ප්‍රාදේශ සභා, පළාත් සභා පාලනය කරලා විපාක හදාගන්න ඒ දේශෙන් බලයට හැකියාව තියෙනවා. ඉතින් දේශෙන් බලය තමන්ට ලැබුණාම ඒ අධිෂ්ඨාන තමයි කරන්නේ. මේ එන බලය තමයි විග්‍රහ කරන්නේ. තමන්ට මේ කරන්නේ මොනවද කියලා. අතපය එහෙම මෙහි කරමින් මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා කෙනෙකුට මේක තේරුම් ගන්න එකපාරම බෑ. ඒතකොට මේ විද්‍යාවක්, මේක තාක්ෂණයක්. ඒ තාක්ෂණය තමයි මේ පැහැදිලි කරන්නේ විපාක හදන තාක්ෂණය. ඒක අලුත්ම ක්‍රමයක්. ඒකේ විශාල අර්ථ තියෙනවා. අතක් එසවෙනවා නම්, අතක් මිට මෙලවෙනවා නම් ඒක අදිෂ්ඨානයේ විශාල අර්ථයක් තියෙනවා. විශාල අර්ථයක් තියෙන මේ කියව ක්‍රමයට තමයි ඔය අදිෂ්ඨානයන් කෙරෙන්නේ. ඒ සම්මතාත්මවත් ගැටලුවක් තියෙනවද?
එහෙනම් අපි හෙටත් භාවනා කරමු. මේ දැන් මේ සටන චක්‍රවර්ති සටන ප්‍රාදේශ සභාවෙන් ප්‍රාලාස සභාවෙන් දැන් ටික ටික හිස ඔසවනවා. මේක ඉදිරියට අපිට සටන් කරන්න ආපිස දෙන්නේ නැහැ. දවසින් දවස ඉදිරියට යනවා. එතකොට තමන් කරන භාවනා අපත යන්නේ නැහැ. තමන් සටනක් කරන්නේ. තමන් මරාගෙන මරණ දේශයෙන් කියලා එහෙම වඩනකොට ඒක ප්‍රාදේශ සභාවට වදිනවා. මොකද ඒක උඩ ඉඳගෙන තමයි මරාගෙන මරණ බලය අපි අධිෂ්ඨාන කරන්නේ. සාල ප්‍රතිපත්තියක ඉඳගෙන තනියම නෙමෙයි මේ දේශෙන් ධර්ම රාජ්‍යයක ඉඳගෙන දේශෙන් බලය තුල ඉඳගෙන විශාල පාරමී බලයක් තුල ඉඳගෙන තමයි මේ භාවනාව අධිෂ්ඨානය කරන්නේ. ඒක වදිනවා. තමයි මෙනෙහි කරනවා නම් ඒක අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙනවා ඒ බලය. ඒ නිසා අපි අකණ්ඩව මේ භාවනාව කරන්න ඕන. අධිෂ්ඨානය හැමෝගෙම අධිෂ්ඨානය වැදගත්. ඒක තමන්ට බලවත් නොවි ආවත් සමූහයක් වශයෙන් කරනකොට තමන්ගේ භාවනාව ඉතාම වැදගත් මේ අවස්ථාවේ. මේ සටන සඳහා ප්‍රබල දායකත්වය හැමෝගේම මනසේ බලයෙන් සිද්ධ වෙනවා. විශාල දායකත්වය. ඉරහඳ දැන් කතාවල තියෙන්නේ ඉර පහළ වුණේ මනුස්සයන සූරත්වයෙන් කියන. ඒ නිසා සූරිය කියන්නේ. මිනිස්සු කැමැත්තට අනුව හඳ පහළ වෙන නිසා ඡන්ද කියනවා. ඉතින් ඒ වගේ පරිවර්තනය කරන්න පුළුවන්. මානසික මොකද ඒකයි තමන් තුළ තියෙන්නේ මනසක් කිව්වට ඒක මනසක් නෙමෙයි ඒක පොළවක්. ඇතුලේ තියෙන පොළවක්. ඇතුලේ තමයි රට තියෙන්නේ. ඒ දේශේ මරාගෙන මරන දේශෙන් කියලා තමයි මෙනෙහි කරනවනේ. ඒ ප්‍රාදේශ සභාව තමයි මේ විදිහට මෙනෙහි කරන්නේ. තමන්ගේ හිත කියන්නේ ප්‍රාදේශීය සභාවක්. තමන්ගේ හිත කියන්නේ පළාත් සභාවක්. එතකොට මේ ප්‍රාදේශ සභාව මොකද කරන්නේ? මරාගෙන මැරෙනවා. මරාගෙන මැරෙන දියසින් බවට මේ ප්‍රාදේශ සභාවපත් වෙනවා. ඒ විදිහට ඉදිරියේදී පරිවර්තනය වෙලා ඒ පරිවර්තනය කරන්නේ අපි ඒ තමන්ගේ හිත පරිවර්තනය කරන විදිහට පරිවර්තනය කරන්නේ ප්‍රාදේශීය සභාව. පළාත් සභාව. මනස මං කිව්වා මේ දක්වා පැහැදිලි කරා මනස හැටියට තියෙන ප්‍රාදේශීය සභාව. මනස හැටියට තියෙන. ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාදේශීය සභාව. පළාත් සභාව. එහෙම හිතක් තමයි තියෙන්නේ. ඒකට භාවනා කරන්නේ ප්‍රාදේශීය සභාව තමයි මේ දීසින් භාවනාව කරන්නේ. මොකද තමන් කියන්නේ ප්‍රාදේශීය සභාවට අයිති කෙනෙක් නේ. පළාත් සභාවට අයිති කෙනෙක් නේ. තමන්ගේ බලය තියෙනවා. ප්‍රාදේශීය සභාව බලය තමන්ට තියෙනවා. තමන් මේ රටවැසියෙක් අයිතිය තියෙනවා. එතකොට තමන්ගේ අන්නේ බලේ ප්‍රාදේශීය සභාව බලය අරගෙන තමයි මේ අවස්ථාවේ තමන් මේ භාවනාව කරන්නේ. බලපෑම කරන්නේ. මරාගෙන මැරෙන බලය ප්‍රාදේශීය සභාව තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඉදිරියට තව බලවත් වෙලා එනවා. අපි ඊටත් මේ භාවනාව කරමු. හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.